අයිබෝවන් අද අපි ගුරුගෙදර අධ්‍යාපන සත්කාර වැඩසටහන යටතේ අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා උසස් පෙළ 12 වසර කෘෂි විද්‍යාව විෂය නිර්දේශයේ ශාක පෝෂණය කියන කොටස විශේෂයෙන්ම ශාක පෝෂණයේ විශාල පාඩම් සංඛ්‍යාවක් තියෙනවා. අපි එතෙන්දී නිපුණතා මට්ටම විදියට අපි කතා කරනවා මේ ශාක පෝෂණය සම්බන්ධයෙන් ඒ හා සම්බන්ධ නිපුණතා මට්ටම් දෙකක් ගැන කතා කරනවා. අපි ඉස්සෙල්ලාම බලමු උසස් පෙළ කෘෂි විද්‍යාව ශාක පෝෂණයට අදාළ මුල්ම කොටසේදී ඒ කියන්නේ ශාක පෝෂණයේ පාඩමේ පළවෙනි කොටසේදී නිපුණතා මට්ටම් වලදී ඔයාලගේ නිර්දේශයට අදාළ කරන සිද්ධාන්ත කොටස් කීපයක් සාකච්ඡා කරන්න. අපි ඉස්සෙල්ලාම යන් මේ නිපුණතා මට්ටම් පැහැදිලි කරන්න. අපි ඉස්සෙල්ලාම බලමු ප්‍රශස්ත අස්වැන්නක් ලබා ගැනීම සඳහා ශාක පෝෂක කළමනාකරණ උපක්‍රම සැලසුම් කිරීම. ඒක තමයි අපේ ප්‍රධාන නිපුණතාවය. ඊට පස්සේ මේ නිපුණතාවයේදී අපි නිපුණතා මට්ටම් ගැන කතා කරන පළවෙනි එකේදී අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා ශාකවල පැවැත්මට සහ වර්ධනයට අවශ්‍ය ශාක පෝෂක වර්ගීකරණයට අපි පෙළඹෙනවා. ඊළඟ නිපුණතාවයේදී ශාකවල පැවැත්ම සහ වර්ධනය කෙරෙහි ශාක පෝෂක බලපාන ආකාරය විමසා බලයි. එතකොට මෙන්න මේ නිපුණතා මට්ටම් වලදී අපි පැහැදිලිව බලාපොරොත්තු වෙන මෙයාට අදාළ සිද්ධාන්ත පැහැදිලි කරන්න. ඒ වගේම ඒවට අදාළ කරන ප්‍රායෝගික පරීක්ෂණ ශාස්ත්‍රයේදී අපි සාපේක්ෂව පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපි මෙන්න මේ නිපුණතා මට්ටම් වලදී අපි බලාපොරොත්තු වෙන කියන්නේ අවසානයේදී බලාපොරොත්තු වෙන ඉගෙනුම් ඵල හෙවත් අරමුණු ගැන කීපයක්. දැන් මේ පළවෙනි අරමුණ විදිහට අපිට ගන්න පුළුවන් ශාක පෝෂක සහ ශාක පෝෂණය හඳුන්වා දීම. ශාක පෝෂක සහ ශාක පෝෂණය හඳුන්වා දීම. ඊළඟ අරමුණට අපිට එන්න පුළුවන් ශාක පෝෂක උදාහරණ සහිතව වර්ගීකරණය කිරීම. ශාක පෝෂක ශාකවලට අවශෝෂණය කරගන්න ආකාරය විස්තර කරයි. ශාක පෝෂණය සහ වර්ධනය අතර ඇති සම්බන්ධතාවය ප්‍රස්ථාරයක් ආශ්‍රයෙන් පැහැදිලි කරයි. ශාක පෝෂක ඌන වීමෙන් සහ ශාක පෝෂක අධික වීමෙන් ශාකවල දෘශ්‍යමාන වන ලක්ෂණ විස්තර කරයි. ශාක පෝෂක සැපීම ලිවිග්ගේ අවමතා නියමය ආශ්‍රයෙන් පැහැදිලි කරයි. එතකොට මෙන්න මේ අදාළ කරන අරමුණු අවසානයේදී අපි ළඟා කර ගැනීම සඳහා මේ සාකච්ඡාව මෙහෙයවනවා. අපි ඉස්සෙල්ලාම යන් සිද්ධාන්ත විදිහට ශාක පෝෂක සහ ශාක පෝෂණය පැහැදිලි කිරීම. ඉස්සෙල්ලාම අපි කතා කරන්න පුළුවන් මේ ශාක කියලා කියන්නේ සජීව පදාර්ථයේ සමාජිකයෝ. ඒගොල්ලන්ට අවශ්‍ය කරන බාහිර රසායනික ද්‍රව්‍ය බාහිර පරිසරයෙන් ලබා ගන්නවා. එතකොට මෙන්න මේ ශාකයක් වර්ධනයට අවශ්‍ය කරන මූලද්‍රව්‍ය අපි ප්‍රධාන වශයෙන් සලකනවා ශාක පෝෂක කියලා. ඒ වගේම තමයි යම්කිසි ශාකයකට ශාකවල වර්ධනයට හා පරිවෘත්තියට කියන්නේ පරිවෘත්තිය කියන්නේ ඔයාලා දන්නවා පරිවෘත්තිය කියන්නේ සාමාන්‍යයෙන් ඕනෑම ජීවියෙක්ගේ දේහයේ සිදුවන රසායනික ප්‍රතික්‍රියාවල සමස්තය. එතකොට මෙන්න පරිවෘත්තීය ක්‍රියා සඳහා අවශ්‍ය පෝෂක සපයා දීමේ ක්‍රියාවලිය අපි කියනවා ශාක පෝෂණය කියලා. දැන් මේ උදාහරණයෙන් අපේ මේ රූපසටහනයෙන් පෙන්눔 කරනවා ශාකයක් එයා ජීවත් වන පරිසරයේ එයාට අවශ්‍ය කරන ඛනිජමය පෝෂක පාංශු පරිසරයෙන් ලබා ගන්නවා. ඊට අමතරව එයාට අවශ්‍ය කරන ජලය කාබන් ඩයොක්සයිඩ් ඒ වගේ ශාක පෝෂක බාහිර වායුගෝලයෙන් ලබා ගන්නවා. එතකොට මෙන්න මේ සංසිද්ධියට අදාළව ශාක පෝෂක සහ ශාක පෝෂණය අපි අර්ධැක්වීමක් මේ ආකාරයෙන් කරනවා. ඊට පස්සේ අපි යනවා ශාක පෝෂක වර්ගීකරණය ප්‍රධාන වශයෙන්ම දැන් අපි කිව්වා ශාක පෝෂක වර්ගීකරණයේදී ශාක පෝෂක ගැන පැහැදිලි කරනකොට ශාක පෝෂක ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදෙනවා. එකක් තමයි අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය, අනිත් එක අත්‍යවශ්‍ය නොවන මූලද්‍රව්‍ය. එතකොට පළමු කොටම අපි බලමු මේ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය කියන්නේ මොනවද කියලා. දැන් එතකොට මේ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය කියලා
යම්කිසි මූලද්‍රව්‍යයක් අපි හඳුන්වන්න නම් එයාට පැවතිය යුතු ලක්ෂණ තුනක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒ ලක්ෂණ වලින් පළවෙනි ලක්ෂණය තමයි අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය රහිතව ශාකයකට සාමාන්‍ය ලෙස වැඩි එහි ජීවන චක්‍රය සම්පූර්ණ කිරීමට නොහැකි වේ. අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයක් රහිතව ශාකයකට සාමාන්‍ය ආකාරයට වැඩිලා ජීවන චක්‍රය සම්පූර්ණ කරන්න බෑ. ඊළඟ ලක්ෂණය අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය අපි ඉස්සෙල්ලාම බලමු අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයක් කියන්නේ මොකක්ද කියලා. දැන් මේ අපි අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයක් පැහැදිලි කරනකොට විශේෂයෙන්ම අපි සාකච්ඡා කළ යුතු මේ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයක් වෙන්න යම්කිසි මූලද්‍රව්‍යයක් පිළිපැදිය යුතු කරුණු තුනක් එයාට අන්තර්ගත යුතු ලක්ෂණ තුනක් තියෙන්න ඕනේ. ඒකෙන් පළවෙනි ලක්ෂණය තමයි අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය රහිතව ශාකයකට සාමාන්‍ය ලෙස වැඩි ඒ ජීවන චක්‍රය සම්පූර්ණ කිරීමට නොහැකි වෙනවා. අනිත් ඊළඟ ලක්ෂණයට අපි එනවා අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය මගින් කරන කාර්ය වෙනත් මූලද්‍රව්‍යයක් මගින් ඉටු කළ නොහැකි විය යුතුයි. ඇත්ත වශයෙන්ම අපි උදාහරණයක් විදිහට ගත්තොත් කැල්සියම් වල කාර්යභාරය මැග්නීසියම් මගින් ප්‍රතිස්ථාපනය කරන්න බෑ. ඒකට අවශ්‍ය කරන කැල්සියම් අනිවාර්යෙන් සපයා දීම කළ යුතුයි. ඊට පස්සේ අපි අවසාන ලක්ෂණයට එනවා අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය ශාකයේ පරිවෘත්තීය ක්‍රියාවලට ඍජුවම සම්බන්ධ වී යුතුයි. අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයක් නම් අනිවාර්යෙන් ශාකයේ පරිවෘත්තීය ක්‍රියාවන්ට ඍජුවම දායකත්වයක් සපයන්න ඕනේ. මෙන්න මේ ලක්ෂණ තුන සම්පූර්ණ වෙනවා නම් යම්කිසි මූලද්‍රව්‍යයක් අපි කියනවා ඒක අත්‍යවශ්‍ය පෝෂකයක් කියලා අපි අර්ථ දැක්වීමක් කරනවා. ඊට පස්සේ අපි එනවා දැන් මේ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය වල කාර්යයන්. දැන් මේ කාර්යයන් පැහැදිලි කරනකොට සමස්ත කාර්යයන් සාරාංශගත කරන්න පුළුවන්. එතෙන්දී පළවෙනි කාර්ය විදිහට අපි එනවා ප්‍රාක්ප්ලාස්මීය කාර්ය. දැන් ඔයාලා දන්නවා දැන් ශාක කියන්නේ ජීවීන් සෛල වලින් හැදිලා තියෙන්නේ. සෛලයේ ප්‍රාක්ප්ලාස්මයක් තියෙනවා. දැන් මේ ප්‍රාක්ප්ලාස්මයේ අන්තර්ගත සංඝටක රසායනික සංඝටක ගොඩනගෙන්නේ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය ආධාරයෙන්. ඊට පස්සේ එනවා තුලනය කිරීමේ කාර්ය. විශේෂයෙන්ම ශාකවල අන්තර්ගත ශාක සෛලවල අන්තර්ගත කැල්සියම්, මැග්නීසියම්, පොටෑසියම් වගේ පෝෂකත් ඒ වගේම ඒවට අදාළ කරන විෂභාවී ඉවත් කරන සමහර පෝෂකත් ශාක දේහයේ තුලනය කිරීමේ කාර්යයන් ඉෂ්ට කරනවා. ඊට පස්සේ රාමුව සෑදීමේ කාර්යය. දැන් විශේෂයෙන්ම රාමුව කියලා අපි සලකන්නේ ශාක සෛලවල සෛල බිත්තිය, ඒ වගේම ශාක සෛලවල බාහිර සෛල පටකවල කොටස් මේ සියල්ලම රාමුව සෑදීමේ කාර්යයට දායක වෙනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් ශාක සෛලවල සෛල බිත්තිය සෙලියුලෝස් පෙක්ටින් වගේ කාබෝහයිඩ්‍රේට් වලින් හැදෙනවා. එතකොට මේ කාබෝහයිඩ්‍රේට් සංශ්ලේෂණයටත් මේ අත්‍යවශ්‍ය පෝෂක විශාල කාර්යභාරයක් ඉටු කරනවා. ඊට පස්සේ ශාකවල ආශ්‍රිත පීඩනය පාලනය කිරීම. විශේෂයෙන් ශාකවල ආශ්‍රිත පීඩනය කියන්නේ ශාක සෛලවල විශේෂයෙන් සෛල යුෂයේ අන්තර්ගත අයන සාන්ද්‍රණය සහ අයන වලින් ඇති කරන පීඩනය පාලනය කරන්න මේ අත්‍යවශ්‍ය පෝෂක විශාල කාර්යභාරයක් ඉටු කරනවා. අවසාන වශයෙන් අපි එන උත්ප්‍රේරක ක්‍රියා. දැන් ඔයාලා දන්නවා ශාක සෛලවල ශාක දේහයේ එන්සයිමීය ප්‍රතික්‍රියා සිද්ධ වෙනවා. සියලුම ජෛව රසායනික ප්‍රතික්‍රියා එන්සයිම ආධාරයෙන් උත්ප්‍රේරණය වෙනවා. දැන් මේ එන්සයිම ක්‍රියාත්මක වෙන්න එන්සයිම් වලට අවශ්‍ය කරන සක්‍රියක විදියට මේ අත්‍යවශ්‍ය පෝෂක ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේ අත්‍යවශ්‍ය පෝෂකවල කාර්යභාරය සමස්තයක් විදියට අපිට මේ ආකාරයට සාරාංශගත කරන්න පුළුවන්. ඊට පස්සේ අපි එනවා මේ අත්‍යවශ්‍ය පෝෂකවල කාර්ය. දැන් අපි දැන් කතා කළ අත්‍යවශ්‍ය පෝෂකවල ප්‍රධාන සමස්ත කාර්ය සාරාංශගත කරලා අපි ඊට පස්සේ බලමු මේ එක් පෝෂකවල කොහොමද මෙයාලගේ දායකත්වය ශාක දේහයේ පරිවෘත්තීය ක්‍රියාවන්ට මෙයාලගේ දායකත්වය කොහොමද කියලා. ඉස්සෙල්ලම් බලමු කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. ඇත්තටම මේ ප්‍රධාන පෝෂක තුන, ඒ කියන්නේ සජීව පදාර්ථයේ බහුලම අන්තර්ගත පෝෂක තුන කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. දැන් උදාහරණයක් ගත්තොත් සාමාන්‍ය ශාකයක වීල ස්කන්ධයෙන් 96ක් පමණ මේ මූලද්‍රව්‍ය තුන අන්තර්ගතයි. දැන් කාබෝහයිඩ්‍රේට් නිෂ්පාදනය ඒ වගේම ශාකයේ පරිවෘත්තීය ක්‍රියාවන් සඳහා මේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන පෝෂක තුන අනිවාර්යෙන් දායකත්වයක් සපයනවා. ඊට පස්සේ නයිට්‍රජන්. දැන් මේ නයිට්‍රජන් මූලද්‍රව්‍ය ශාක දේහයේ විශේෂයෙන්ම ප්‍රෝටීන, ඇමයිනෝ ආම්ල, න්‍යෂ්ටික ආම්ල, ඒ වගේම සමහර එන්සයිම සහ හරිත ප්‍රදවල ප්‍රධාන සංඝටකයක්. ඒ වගේම
ශාක දේහයේ අනිකුත් සියලුම කාබනික අණු වලත් ප්‍රධාන වශයෙන්ම අත්‍යවශ්‍ය සංඝටකයක් විදිහට නයිට්‍රජන් ක්‍රියාත්මක වෙනවා. ෆොස්ෆරස් විශේෂයෙන්ම ශාක දේහවල සෛල විභාජනයට විභාජක පටකවල වර්ධනයට සෛල බිත්ති නිර්මාණය කරන්න ඒ වගේම DNA RNA ඒ වගේම ATP ශක්තිය ඇති කිරීම සඳහා ATP සංශ්ලේෂණයට මෙන්න මේ කාර්යයන් සඳහා ෆොස්ෆරස් කියන පෝෂකය ශාක දේහ වලට වැදගත් වෙනවා. ඊට පස්සේ පොටෑසියම් පෝෂකය. දැන් පොටෑසියම් කියන පෝෂකය ශාකවල ප්‍රධාන පෝෂකයක්. ඒ වගේම කියන විශේෂයෙන් සෛලවල ආසුති පීඩනය පාලනය කරන වගේම ශාක දේහයේ පුටිකා විවෘත වීමට සහ වැසීමටත් මේ පොටෑසියම් කියන පෝෂකය යම්කිසි දායකත්වයක් සපයනවා. කැල්සියම් සෛල බිත්තිවල කැල්සියම් පෙක්ටේට් සෑදීමටත් කඳේ හා මුලේ අග්‍රස්තයේ වර්ධනයටත් කැල්සියම් අනිවාර්ය දායක වන පෝෂකයක්. මැග්නීසියම් කියන්නේ සාමාන්‍යයෙන් හරිතප්‍රදවල ප්‍රධාන සංඝටකයක් විශේෂයෙන්ම හරිතප්‍රදවල අන්තර්ගත ප්‍රධාන අයනයක් විදිහට මැග්නීසියම් පවතිනවා. ඊට අමතරව එන්සයිම සක්‍රියකයක් විදිහටත් මැග්නීසියම් ක්‍රියාත්මක වෙනවා. සල්ප දැන් සල්ප ගත්තාම සල්ප සමහර ප්‍රෝටීන් සමහර ඇමයිනෝ අම්ල ප්‍රධාන සංඝටකයක් විදිහට සල්ප ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව එන්සයිම සහ එන්සයිම් විශේෂයෙන් සහ එන්සයිම කියන්නේ සමහර ජෛව රසායනික ප්‍රතික්‍රියාවලදී විශේෂයෙන් ඉලෙක්ට්‍රෝන පරිවහන දාමිය වගේ යාන්ත්‍රවලදී අන්තර්ගත සක්‍රීය කාබනික අණු කාණ්ඩයක් ඒගොල්ලන්ගේ ප්‍රධාන වශයෙන්ම සල්ප අන්තර්ගත වෙනවා. යකඩ කියන්නේ හරිතප්‍රද සංශ්ලේෂණයට සාපේක්ෂව අත්‍යවශ්‍ය ප්‍රධාන පෝෂකයක්. ඒ වගේම සයිටෝක්‍රෝම පද්ධතිවලත් මේ එන්සයිම් නිෂ්පාදනයටත් මේ යකඩ කියන පෝෂකය අනිවාර්යෙන් දායක වෙනවා. ඔය දැන් අපි කතා කළේ මේ ප්‍රධාන වශයෙන් අත්‍යවශ්‍ය පෝෂකවල ප්‍රධාන කාර්යභාරයන්. ඊට පස්සේ අපි යන් අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය වර්ගීකරණය. දැන් අපි ඉස්සෙල්ලම කිව්වා ශාක පෝෂක වර්ගීකරණය කළා ප්‍රධාන කාණ්ඩ දෙකකට. එකක් තමයි අත්‍යවශ්‍ය පෝෂකය, අනිත් කාණ්ඩය තමයි අත්‍යවශ්‍ය නොවන පෝෂක. ඊට පස්සේ අපි පැහැදිලි කළා අත්‍යවශ්‍ය පෝෂකවල ප්‍රධාන කාර්යභාරය සාරාංශගත විදිහට. ඊට පස්සේ අපි කතා කළා අත්‍යවශ්‍ය පෝෂක කිහිපයක ප්‍රධාන කාර්යභාරයන් ශාක දේහ තුල. දැන් අපි යන් අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය වර්ගීකරණය. දැන් අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය වර්ගීකරණයේදී අපිට පුළුවන් නිර්ණායක දෙකක් පාවිච්චි කරන්න. ඒ පළවෙනි නිර්ණායකය තමයි යම්කිසි පෝෂකයක් ශාකයේ වියලි ස්කන්ධය සෑදීමට දක්වන දායකත්වය අනුව අපිට පුළුවන් අත්‍යවශ්‍ය පෝෂක වර්ගීකරණයක් කරන්න. දැන් මෙන්න මේ නිර්ණායකයේ අනුව අත්‍යවශ්‍ය පෝෂක ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදෙනවා. ඒ යටතේ අපිට ගන්න පුළුවන් මහා මූල ද්‍රව්‍ය සහ ශුද්ධ මූල ද්‍රව්‍ය කියලා වර්ග දෙකක් අපිට හඳුනාගත්ත හැකි. විශේෂයෙන්ම යම්කිසි පෝෂකයක් ශාකයක වියලි ස්කන්ධයේ විශාල දායකත්වයක් සපයනවා නම් වියලි ස්කන්ධය ගොඩනගන්න විශාල දායකත්වයක් සපයනවා නම් ඒ වගේ පෝෂකයකට අපි කියනවා මහා මූලද්‍රව්‍යයක් කියලා. එතකොට මෙන්න මේ වගේ මූලද්‍රව්‍ය 9ක් ශාක ලෝකයේ අපිට හමු වෙනවා. දැන් විශේෂයෙන්ම සමහර පෝෂක විශේෂයෙන්ම ශාක දේහයේ විශාල කොටස් සෑදීමට සහ සංවර්ධනය කිරීමට දායක වෙනවා. එවැනි මූලද්‍රව්‍ය අපි මහා මූලද්‍රව්‍යයක් කියලා සලකනවා. ඒ වගේම තමයි සමහර පෝෂක ශාක දේහයේ සුළු වශයෙන් ශාක දේහ ගොඩනගන දායක වෙනවා. ඒ වගේ පෝෂක වලට අපි කියනවා ශුද්ධ පෝෂක හේවත් ශුද්ධ මූලද්‍රව්‍ය කියලා. එතකොට මෙන්න මේ ශුද්ධ පෝෂක 8ක් අපේ මේ ශාක ලෝකයේ හා සම්බන්ධයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට සමස්තයක් විදිහට මේ ශුද්ධ පෝෂක සහ මහා පෝෂකවල එකතුව අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය 17ක් විදිහට අපි වර්ගීකරණයක් කරනවා. එතකොට මහා මූලද්‍රව්‍ය 9 ගැන සැලකුවාම මේ මහා මූලද්‍රව්‍ය වලට අයිති වෙනවා හයිඩ්‍රජන්, ඔක්සිජන්, කාබන්, නයිට්‍රජන්, කැල්සියම්, ෆොස්ෆරස්, මැග්නීසියම්, පොටෑසියම් සහ සල්ෆර්. මෙන්න මේ මූලද්‍රව්‍ය 9 ශාකවල වියලි ස්කන්ධය සෑදීමට සැලකිය යුතු දායකත්වයක් දක්වනවා. අපි උදාහරණයක් ගත්තොත් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියලා මූලද්‍රව්‍ය තුන 96ක පමණ දායකත්වයක් ශාකයේ වියලි ස්කන්ධයෙන් දක්වනවා. ඊට අමතරව නයිට්‍රජන් 1ක් පමණත්, ෆොස්ෆරස්, කැල්සියම්, මැග්නීසියම් වගේ දේවල් 100ට වඩා අඩු ප්‍රමාණයක දායකත්වයක් සපයනවා. ඒ නිසා මෙන්න මේ පෝෂක වලට අපි කියනවා මහා පෝෂක කියලා. ඊට පස්සේ අපි එනවා ශුද්ධ පෝෂක වලට.
ශුද්‍ර පෝෂකයක් කියලා කිව්වේ යම්කිසි ආකාරයෙන් ශාකයක වියලි ස්කන්ධය සෑදීමට සුළු දායකත්වයක් දක්වන ශාක පෝෂක. ඒ පෝෂක 8ක් අපේ සාමාන්‍ය ශාක ලෝකයේ අපිට හමු වෙනවා. අපේ සාමාන්‍ය විදියට ගත්තොත් යකඩ, කොපර්, සිංක්, මැංගනීස්, මොලිබ්ඩිනම්, බෝරෝන්, නිකල් සහ ක්ලෝරින්. මෙන්න මේ මූලද්‍රව්‍ය 8 සමස්තයක් විදිහට ගත්තාම මේගොල්ලෝ ශාක දේහයේ වර්ධනයට සුළු දායකත්වයක් තමයි සපයන්නේ. හැබැයි මහා මූලද්‍රව්‍යයක් වුණත්, ශුද්‍ර මූලද්‍රව්‍යයක් වුණත් අනිවාර්යයෙන්ම ශාක දේහයේ වර්ධනයට මේ මූලද්‍රව්‍ය 17 අනිවාර්යෙන් වැදගත්. මේ මූලද්‍රව්‍ය හිඟ වුණොත් ශාකවලයක බාහිරට පේනවා ඌනතා ලක්ෂණ විදියට. ඒ නිසා විශේෂයෙන්ම කෘෂිකාර්මික ක්ෂේත්‍රයේදී අපි දැනගන්න ඕනේ මෙන්න මේ මූලද්‍රව්‍ය හඳුනාගෙන ඒවට අදාළ කරන ඌනතා ලක්ෂණත් හඳුනාගෙන අවශ්‍ය අවස්ථාවලදී ප්‍රමාණවත් සහ ප්‍රශස්ත ලෙස මූලද්‍රව්‍ය සපයා දීම. එතකොට අපේ මේ ප්‍රධාන පාඩමේ තියෙන ප්‍රධාන අරමුණ තමයි අවශ්‍ය කරන මූලද්‍රව්‍ය වර්ගීකරණය කිරීම, එයාලව හඳුනා ගැනීම, ඊට පස්සේ එයාලා නිසා ඇතිවන විශේෂ ශාකවල ඇතිවන පෝෂණ ඌනතා අධ්‍යයනය කිරීමත් මෙන්න මේකේ බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපි එනවා අපි දැන් ඉස්සෙල්ලාම කතා කළා පාඩම ආරම්භයේදී ශාක පෝෂක වර්ගීකරණය කළා ක්‍රම දෙකකට. එකක් තමයි අත්‍යවශ්‍ය පෝෂක, අනිත් එක අත්‍යවශ්‍ය නොවන පෝෂක. මෙන්න මේ අත්‍යවශ්‍ය නොවන පෝෂක හෙවත් උපකාරක මූලද්‍රව්‍ය කියලා කාණ්ඩයක් තියෙනවා. අපි ඒ බලමු. දැන් අත්‍යවශ්‍ය පෝෂකයක් නම් ශාකයට අනිවාර්යෙන් ඕනේ. ශාකයේ ජීවන චක්‍රය පවත්වා ගන්න, ශාකවල වර්ධනය, විකසනය, ප්‍රජනනය, ආස්යන්න මේ සියලුම දේවල්ට අනිවාර්යෙන් අත්‍යවශ්‍ය පෝෂක වැදගත් වෙනවා. හැබැයි සමහර පෝෂක තියෙනවා ශාකවලට අත්‍යවශ්‍ය නොවුනත් ශාකයේ සාමාන්‍ය නිරෝගී වර්ධනයට දායකත්වයක් දක්වන පෝෂක. මෙන්න මේ පෝෂක වලට අපි කියනවා උපකාරක පෝෂක කියලා. එහෙම නැත්නම් අත්‍යවශ්‍ය නොවන පෝෂක කියලා. එවැනි පෝෂක කිහිපයක් අපි සලකනවා. දැන් විශේෂයෙන්ම සමහර මූලද්‍රව්‍ය සියලුම ශාකවල දැකිය නොහැකි අතර එම මූලද්‍රව්‍යයේ ශාකයේ නිරෝගී වර්ධනයට උපකාර වන නමුත් අත්‍යවශ්‍ය නොවේ. එවැනි මූලද්‍රව්‍ය උපකාරක මූලද්‍රව්‍ය හෙවත් අත්‍යවශ්‍ය නොවන මූලද්‍රව්‍ය ලෙස හඳුන්වයි. ඒ වගේ මූලද්‍රව්‍ය කීපයක් ශාක ලෝකයේ හඳුනාගත්ත හැකි. දැන් පළවෙනි එක සෝඩියම්, වැනේඩියම්, ගැලියම්, සිලිකන්, අයඩීන්, ඇලුමිනියම්, ෆ්ලෝරින්, කොබල්ට්. මෙන්න මේ තියෙන පෝෂක, මෙන්න මේ තියෙන මූලද්‍රව්‍ය උපකාරක මූලද්‍රව්‍ය ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. දැන් අපි උදාහරණ කීපයක් ගත්තොත් දැන් සෝඩියම් කියන මූලද්‍රව්‍ය සත්ත්ව දේහවල ප්‍රධාන පෝෂකයක් වුණාට ශාක දේහවල පෝෂකයක් නෙමෙයි. ඇත්තට මේක උපකාරක මූලද්‍රව්‍යයක්. දැන් මේ සෝඩියම් කියන පෝෂකය ශාකවල අයන සමතුලිතතාවයට දායක වෙනවා. ඊට අමතරව වැනේඩියම් කියන පෝෂකය ශාකවල සමහර ශාකවල පුෂ්පීකරණයට දායක වෙනවා. ඊට පස්සේ ගැලියම් කියන පෝෂකය සමහර ආකාරයේ සමහර ශාකවල බීජ පරෝහණයේදී වැදගත් වෙනවා. ඊට අමතරව කොබෝල්ට් කියන පෝෂකය විශේෂයෙන් ලෙගියුම්නාසි කුලයේ ශාකවල, ඒ කියන්නේ රනිල කුලයේ ශාකවල නයිට්‍රජන් තිර කරන්න යම්කිසි ආකාරයෙන් දායකත්වයක් දක්වනවා. ඒ කොහොම වෙතත් මේ තියෙන උපකාරක පෝෂක ශාකවලට අත්‍යවශ්‍ය නොවුනත් සාමාන්‍ය ශාකයේ නිරෝගී වර්ධනයට මේ මූලද්‍රව්‍ය වැදගත් වෙනවා. ඊට පස්සේ අපි එනවා අත්‍යවශ්‍ය පෝෂක වර්ගීකරණ නිර්ණායකයේදී අපි කිව්වා පළවෙනි නිර්ණායකය තමයි ශාක දේහයේ වියලි ස්කන්ධයට දක්වන දායකත්වය. ඊළඟ නිර්ණායකයට අපි එනවා මේ ශාක දේහයේ මෙයාලක තියෙන සචලතාවය. ශාක දේහයේ සනාල පද්ධතිය ඔස්සේ මෙයාලක තියෙන සචලතාවය අනුව විශේෂයෙන්ම යම් කිසි පෝෂකයක් ශාක දේහයේ ෆ්ලෝයම් පටකය ඔස්සේ එක් තැනක සිට තව තැනකට චලනය වෙනවා නම් අපි දැන් සාමාන්‍යයෙන් කියනවා ඌනතා ලක්ෂණයක් ඇති වුනහම සමහර පෝෂක වලට පුළුවන් වයස්ගත පත්‍රවල සිට ලාබාල පත්‍ර දක්වා පරිවහණය වෙන්න. මෙන්න මේ හැකියාව තියෙන පෝෂක වලට අපි කියනවා සචල පෝෂකයක් කියලා. විශේෂයෙන්ම සචල පෝෂක වලට ගොඩක් වෙලාවට අයිති වෙන්නේ මහා පෝෂක. ඊට අමතරව ක්ලෝරින් වගේ ශුද්ධ පෝෂකත් මේකට දායක වෙනවා. එතකොට මෙන්න මේ සචල පෝෂක සැලකුවාම අපිට පැහැදිලිව කියන්න පුළුවන් සචල පෝෂකවල ඌනතා ලක්ෂණ පළමුව විකසනය වෙන්නේ ශාකවල වයස්ගත පටකවල. දැන් උදාහරණ ගත්තොත් පර්ණත පත්‍රවල. අපි හිතමු යම් මේ විදියට
යම්කිසි පෝෂකයක් පසේ වුණයි. එහෙම නැත්නම් පෝෂකයේ පසේ තියෙන්නත් පුළුවන් යම්කිසි බාහිර සාධකයක් නිසා ශාකයට මේක අවශෝෂණය කරන්න බෑ. ඒ වගේ අවස්ථාවකදී ශාකයේ ඌනතාවයෙන් පෙළෙනවා. ශාකයේ ඌනතාවයෙන් පෙළෙනවා නම් ඒ ශාකයේ වැඩිම පෝෂක ඉල්ලුමක් තියෙන්නේ ලාබාල කොටස් වල. එතකොට වෙන්නේ වයස්ගත කොටස් වල සිට අදාළ පෝෂකය ලාබාල කොටස් දක්වා පරිවහණය වෙනවා. මෙන්න මේ தત્ත්වය තමයි කිව්වේ ශාක දේහයක පෝෂක සචලතාවයක් කියලා. එතකොට මෙන්න මේ தત્ත්වයේදී අපි පැහැදිලි කරනවා සචල පෝෂකයක් මෙන්න මේ සංකල්පය මෙන්න මේ ආකාරයෙන් ක්‍රියාත්මක වීම නිසා සචල පෝෂකවල ඌනතා ලක්ෂණ ප්‍රධාන වශයෙන් පළමු කොටම අපිට හඳුනා ගන්න පුළුවන් එයාලගේ වයස්ගත පටකවල. එතකොට සචල පෝෂක අපි සාමාන්‍යයෙන් සැලකුවාම පෝෂක ශාකය තුළ දක්වන සචලතාවය අනුව අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය කාණ්ඩ දෙකකට බෙදෙනවා. සචල පෝෂක සහ අචල පෝෂක කියලා. එතකොට සනාල පද්ධතියේ ෆ්ලෝයම් පටකය තුලින් ශාකයේ වයස්ගත පටකවල සිට අලුතින් වැඩෙන පටක කරා ගමන් කළ හැකි පෝෂක අපි සචල පෝෂක කියලා වර්ගීකරණය කරනවා. ඒකට අයිති වෙනවා කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්, ක්ලෝරින් සහ මැග්නීසියම්. ඊට අමතරව අචල පෝෂක කියලා අපි සලකනවා මෙන්න මේ ආකාරයෙන් ඌනතා ලක්ෂණයකදී හෝ යම්කිසි ඌනතාවයකදී ශාකයේ ශාකයේ වයස්ගත කොටස් වල සිට ලාබාල කොටස් දක්වා පරිවහණය විය නොහැකි පෝෂක අපි කියනවා අචල පෝෂක. මෙන්න මේ අචල පෝෂක විදියට කැල්සියම්, සල්ප, මැංගනීස්, යකඩ, මොලිබ්ඩිනම්, නිකල්, බෝරෝන්, සිංක් සහ කොපර් කියන පෝෂක මෙන්න මේකට අයිති වෙනවා. එතකොට මෙන්න මේ පෝෂක ප්‍රධාන කාණ්ඩ ආකාරයට අපි අධ්‍යයනය කරන්න පුළුවන් එයාලගේ ඌනතා ලක්ෂණ ඇතිවීමේ ස්වභාවය අනුව. ඊට පස්සේ අපි එනවා ශාක පෝෂක අවශෝෂණ ක්‍රියාවලිය. දැන් අපි ඉස්සෙල්ලාම කිව්වා මේ ශාක පෝෂක වර්ගීකරණය කළා අත්‍යවශ්‍ය පෝෂක, අත්‍යවශ්‍ය නොවන පෝෂක විදිහට. ඊට පස්සේ අපි කතා කළා අත්‍යවශ්‍ය පෝෂක හෙවත් අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය ආකාර දෙකකට වර්ගීකරණය කළා. එකක් තමයි ශාකවල වියලි ස්කන්ධය සෑදීමේදී ඇතිවන දායකත්වය, දක්වන දායකත්වය අනුව. ඒ වගේම ඊළඟ අවස්ථාවේදී අපි කතා කළා ශාක දේහයේ සචලතාවය අනුව මේ වර්ගීකරණය. ඊට පස්සේ අපි සාකච්ඡා කරලා බලමු ශාක පෝෂක අවශෝෂණ ක්‍රියාවලිය. දැන් අපි පළමු කොටම කිව්වා ශාකවල පෝෂක ප්‍රධාන වශයෙන් අවශෝෂණය කරන්නේ පසෙන් ඛනිජ විදියට. එතකොට මෙන්න මේ ඛනිජ වලින් ඛනිජාකාරයෙන් පෝෂක ලබා ගැනීමේ ක්‍රියාවලිය සඳහා ශාකවල මූල පද්ධතිය හැඩ ගැහිලා තියෙනවා. විශේෂයෙන් ශාකවල මූල පද්ධතිය සැලකුවාම මූල කේශ වලින් මේක සමන්විතයි. මෙන්න මේ මූල කේශ කියන අපිචර්මීය කොටස්. ඇත්තටම මේවා ශාකයක චර්මීය පටක පද්ධතියේ කොටස්. මෙන්න මේ කොටස් වලින් අවශෝෂණ පෘෂ්ඨික වර්ගඵලය වැඩි කරනවා. ඒක මේ ශාකවල දක්වන අනුවර්තනයක්. එතකොට මෙන්න මේ අපි කතා කරන මේ ශාක පෝෂක පාංශු පරිසරයෙන් ශාක දේහයට අවශෝෂණය කිරීමක් හෝ ශාක දේහවලට ඇතුළු වීමේ ක්‍රියාවලිය අපි කියන පෝෂක අවශෝෂණයක් කියලා. මේ පෝෂක අවශෝෂණ ක්‍රියාවලිය අපිට පුළුවන් ක්‍රම දෙකකට පැහැදිලි කරන්න. ශාක දේහවල මේ ක්‍රියාවලිය ක්‍රම දෙකකින් සිද්ධ වෙනවා. දැන් පළවෙනි ක්‍රමයේ විදියට අපි මේ සලකනවා සක්‍රීය අවශෝෂණය. ඇත්තම කිව්වොත් මේ සක්‍රීය අවශෝෂණය කියන්නේ ශක්තිය වැය කරමින් ශාකවල සිදුවන ද්‍රව්‍ය අවශෝෂණ ක්‍රියාවලිය. දැන් අපි උදාහරණයක් විදියට ශාකයක මූල පද්ධතියේ මූල කේශ ආසන්නයේ සිදුවන ක්‍රියාවලිය සැලකුවාම ප්ලාස්මා පටලය, ඒ කියන්නේ මූල කේශවල තියෙන ප්ලාස්මා පටලයේදී එයාලගේ තියෙන වාහක ප්‍රෝටීන් අණු. මෙන්න මේ වාහක ප්‍රෝටීන් අණු ATP ශක්තිය වැය කරමින් යම් කිසි ආකාරයකින් සාන්ද්‍රණ අනුක්‍රමණයකට එරෙහිව සාන්ද්‍රණ අනුක්‍රමණය කොහොම වුණත් ශක්තිය වැය කරමින් ද්‍රව්‍ය අවශෝෂණය කිරීමේ ක්‍රියාවලිය අපි කියනවා සක්‍රීය අවශෝෂණය කියලා. එතකොට මෙන්න මේ සක්‍රීය අවශෝෂණය ඉතා වැදගත් කොටසක්. මොකද මෙතෙන්දී සාන්ද්‍රණ අනුක්‍රමණයකට එරෙහිව වුණත් මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒ නිසා අපි පැහැදිලිව කතා කරනවා විශේෂයෙන්ම ඛනිජමය පෝෂක බහුලව අවශෝෂණය වෙන්නේ මෙන්න මේ සක්‍රීය අවශෝෂණ ක්‍රියාවලියේදී. ඊට පස්සේ අපි එනවා අක්‍රීය අවශෝෂණ ක්‍රියාවලිය.
අක්‍රීය අවශෝෂණය කියන්නේ යම්කිසි ආකාරයකින් ශාකයකට විශේෂයෙන්ම ශාකවල ජල අවශෝෂණය මේ ආකාරයෙන් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඒකට හේතුව ජල විභව අනුක්‍රමණයක් ඔස්සේ ජලය ගලාගෙන යාම. එතෙන්දී යම්කිසි ශාකයක මුල් පද්ධතිය මගින් ATP ශක්තිය එහෙම නැත්නම් ශාකයේ පරිවෘත්තීය ශක්තිය භාවිත නොකර ද්‍රව්‍ය අවශෝෂණය වෙනවා නම් ඒකට අපි කියනවා අක්‍රීය අවශෝෂණයක් කියලා. එතකොට මෙන්න මේ සක්‍රීය අවශෝෂණයයි අක්‍රීය අවශෝෂණයයි සමස්තයක් විදියට ශාකවල ද්‍රව්‍ය අවශෝෂණයට සක්‍රීය දායකත්වයක් දක්වනවා. එතකොට මේ රූපසටහනින් ඔයාලට පේනවා ඇති මේ ශාකයක මූල පද්ධතියේ අපිචර්මීය සෛලයක ප්ලාස්ම පටලයේ සංසිද්ධිය මේ පෙන්නනවා. එතකොට උඩින්ම තියෙනවා අක්‍රීය අවශෝෂණය, පහළින් තියෙනවා සක්‍රීය අවශෝෂණය. උඩින් අපිට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් සාන්ද්‍රණ අනුක්‍රමණයක් ඔස්සේ සාන්ද්‍රණය වැඩි තැනක සිට සාන්ද්‍රණය අඩු තැනක් දක්වා ද්‍රව්‍ය ප්ලාස්ම පටලය හරහා ගමන් කිරීම. ඒක අක්‍රීය අවශෝෂණය. ඊට පස්සේ පල්ලෙහා රූපයෙන් පැහැදිලි කරනවා වාහක ප්‍රෝටීන් අණුවක් ඔස්සේ, ඒ කියන්නේ වාහක ප්‍රෝටීන් අණුවක් ආධාරයෙන් සාන්ද්‍රණ අනුක්‍රමණයකට එරෙහිව ද්‍රව්‍ය ගමන් කිරීමේ ක්‍රියාවලියක් විශේෂයෙන් මෙතෙන්දී ATP ශක්තිය වැය කරනවා. ඒ කියන්නේ ශාකයේ පරිවෘත්තීය ශක්තිය ATP ශක්තිය වැය කළා ද්‍රව්‍ය ගමන් කිරීමේ ක්‍රියාවලියක් අපි මේකට පැහැදිලි කරනවා. එතකොට මෙන්න මේ සමස්ත ක්‍රියාවලිය අපිට ශාකවල පෝෂක අවශෝෂණය කිරීම හා සම්බන්ධ කරන්න පුළුවන්. විශේෂයෙන්ම අයන අවශෝෂණය ශාකවල සක්‍රීය අවශෝෂණය වෙනවා. ශාකයේ ජලය අවශෝෂණය සාමාන්‍ය භෞමික ශාකවල මෙන්න මේ අක්‍රීය අවශෝෂණයෙන් සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි එනවා මේ ශාකවලට අත්‍යවශ්‍ය පෝෂක අවශෝෂණය කිරීමේ ක්‍රියාවලිය. දැන් පැහැදිලිව අපි දැන් කතා කළා ශුද්ධ මූලද්‍රව්‍ය තියෙනවා, මහා මූලද්‍රව්‍ය තියෙනවා. මෙන්න මේ මූලද්‍රව්‍ය වලින් මේ මූලද්‍රව්‍ය ශාකයට අවශෝෂණය කරන්න එයාට ආවේනික අයනෙම කාණ්ඩයක් තියෙනවා. මෙන්න මේ කාණ්ඩ කීපයක් අපි හඳුනා ගමු. දැන් ඉස්සෙල්ලම් බලන්න මේ රූපසටහනේ වගුවේ මූලද්‍රව්‍ය සහ අවශෝෂණය කරන ආකාර දීලා තියෙනවා. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් මේ පෝෂක තුන තමයි ශාක දේහයේ ප්‍රධානතම පෝෂක තුන. මෙන්න මේ පෝෂක තුන කාබන් ඩයොක්සයිඩ්, ජලය සහ බාහිර පරිසරයෙන් ලබා ගන්න ඔක්සිජන් ඔස්සේ මේ පෝෂක ශාක දේහයට තුළු වෙන විශේෂයෙන් මෙයාලා වායුගෝලයෙන් සහ පසෙන් ගන්න පුළුවන් මේ පෝෂක තුන. ඊට අමතරව මහා මූලද්‍රව්‍ය විදිහට සලකන නයිට්‍රජන්, ෆොස්ෆරස්, සල්ප වැනි පෝෂක ප්‍රධාන වශයෙන් අවශෝෂණය කරන ශාකවලට ඇනායන විදියට, ඒ කියන්නේ සල්පේට, ෆොස්ෆේට, නයිට්‍රේට් වගේ ඇනායන විදියට. ඊට අමතරව පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම් වගේ පෝෂක ශාකවලට පාංශු පරිසරයේ සිට කැටායන විදියට මේක අවශෝෂණය කරනවා. එතකොට මහා මූලද්‍රව්‍ය සහ ශුද්ධ මූලද්‍රව්‍ය පාංශු පරිසරයෙන් ප්‍රධාන වශයෙන් අවශෝෂණය කර ගන්නවා. මෙන්න මේ අවශෝෂණ ක්‍රියාවලිය අපිට බලා ගන්න පුළුවන් එයාලට ආවේනික අයනමේ ආකාරයෙන් අවශෝෂණය වෙන ප්‍රධාන වශයෙන්ම සාමාන්‍යයෙන් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන පෝෂක කාබන් ඩයොක්සයිඩ් ජලය ආකාරයෙන් අවශෝෂණය වෙනවා, ශාක දේහයට උරා ගන්නවා. ඒ කියන්නේ ශාකවල පුටිකා හරහා ගමන් කරනවා. ඊට පස්සේ ශාකයට අනිකුත් කොටස් ඔස්සේ ඇතුළු වෙන්න පුළුවන්. ඊට අමතරව නයිට්‍රජන්, ෆොස්ෆරස්, සල්ප වැනි පෝෂක ප්‍රධාන වශයෙන් ශාකයට අවශෝෂණය කරන්නේ ඇනායන විදිහට. ඒ කියන්නේ ඍණාරෝපිත අයන කාණ්ඩ විදියට ශාක දේහයට අවශෝෂණය කරනවා. ඊට පස්සේ පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම් වගේ අයන ප්‍රධාන වශයෙන් ශාක වලට අවශෝෂණය කරගන්නවා ධනායන විදියට, ධනාරෝපිත අයන විදියට පාංශු පරිසරයේ සිට ශාක දේහයට සක්‍රියව අවශෝෂණය වෙනවා. ඊට පස්සේ අපි බලමු මේ ශුද්ධ පෝෂක කියන්නේ විශේෂයෙන් අපි කතා කරලා ශුද්ධ පෝෂක 8ක් තියෙනවා. ඒ තියෙන පෝෂක 8 සලකනකොට එයාලත් අර විදියටම සමහර පෝෂක ඍණාරෝපිත ඇනායන විදියට අවශෝෂණය වෙන. උදාහරණ විදියට අපිට ගන්න පුළුවන් මොලිබ්ඩිනම්, බෝරෝන්, ක්ලෝරින් වගේ පෝෂක. ඊට අමතරව සමහර පෝෂක ධනාරෝපිත අයන විදියට විශේෂයෙන් යකඩ, කොපර්, සිංක්, නිකල්, මැංගනීස් වගේ පෝෂක ධනාරෝපිත අයන විදියට ශාක දේහයට අවශෝෂණය වෙනවා. එතකොට මෙන්න මේ සංසිද්ධියට ඔයාලට පැහැදිලි වෙනවා ඇති සමහර පෝෂක තියෙනවා අවශෝෂණය කරන්නේ එකම ආකාරයක විතර. දැන් අපි උදාහරණ ගත්තොත් පොටෑසියම් ඒක අවශෝෂණය කරන්නේ K+ විදිහට විතරයි. මැග්නීසියමුත් එහෙමයි. නමුත් නයිට්‍රජන් කියන පෝෂකය නයිට්‍රේට් අයන සහ ඇමෝනියම් අයන විදිහටත් තව යකඩ කියන පෝෂකය යකඩ අයනාකාර දෙකකින් අවශෝෂණය කිරීමේ හැකියාවක් ශාකවලට තියෙනවා.
ඊට අමතරව තව සමහරලාට මොලිබ්ඩිනම් බෝරෝන් වගේ පෝෂකත් ආකාර කිහිපයකින් ශාක වලට අවශෝෂණය වීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ අපි යන් මේ පාංශු ද්‍රාවණයේ දිය වෙලා තියෙන ඛනිජ මූලකේශ මගින් ශාක වලට අවශෝෂණය වීමේ ස්වභාවය අධ්‍යයනය කරන්න. දැන් මෙතන රූපසටහනය දෙනවා ශාකයක මුල් කොටසක්. මෙන්න මේ මුල කොටසේ ඔයාලට පැහැදිලිව පේනවා මේක මේ ප්‍රසර අන්වීක්ෂ්‍ය ප්‍රසර හෙවත් මූලකේශ සාමාන්‍ය ආකාරයෙන් පිළිහෙලා තියෙනවා මෙතන. දැන් මෙන්න මේ මූලකේශවල ස්වභාවය අධ්‍යයනය කරනකොට මේ යහා පැත්තේ රූපයෙන් පෙන්නනවා මේ මූලකේශයක් ආසන්නයේ තියෙන පස් අංශුවක් වටා පොටෑසියම් අයන අධිශෝෂණය වෙලා තියෙන ආකාරය. දැන් ඔයාලා දන්නවා පාංශු විද්‍යා සිද්ධාන්ත වලට අනුව පස් අංශුවක් වටා ධනාරෝපිත අයන මේ අධිශෝෂණය වෙලා තියෙනවා. මෙන්න මේ අධිශෝෂණය වෙලා තියෙන ආරෝපිත අයන මූලකේශයේ ප්ලාස්ම පටලයේ තියෙන වාහක ප්‍රෝටීන් ඔස්සේ සක්‍රියව ශෝෂණයෙන් ශාක දේහයට ඇතුල් කරගන්නවා. එතෙන්දී ආඩ පේනවා ඇති මේ පොටෑසියම් පොම්පයක් ක්‍රියාත්මක වෙනවා. මොකද අයන අවශෝෂණයේදී ආරෝපණ වෙනස් වෙන නිසා කියන්නේ පොටෑසියම් වගේම හයිඩ්‍රජන් අයනත් මෙතෙන්දී යම්කිසි ආකාරයකට හුවමාරු වීමක් සිද්ධ වෙනවා. මොකද ශාක දේහයේ අයන සන්තුලනය කරගන්න. දැන් මෙන්න මේ විදිහට අනිකුත් පෝෂකත් ශාක දේහයට අවශෝෂණය කරගන්නවා යම්කිසි සක්‍රිය ක්‍රමයකට හෝ අක්‍රිය ක්‍රමයකට මේ ආකාරයෙන් අවශෝෂණය වීමක් සිද්ධ කරනවා. එතකොට අපි ඉස්සරත් පැහැදිලි කළා ශාකවට අවශ්‍ය කරන පෝෂක ප්‍රධාන වශයෙන්ම ජලය මගින් ජලය අවශෝෂණය කරගන්නවා. ඊට අමතරව ප්‍රධාන වශයෙන් ඛනිජමය පෝෂක මෙතෙන්දී ශාක මගින් නිරවා ගන්න ඛනිජමය පෝෂක සක්‍රිය අවශෝෂණයෙන් බොහෝ වෙලාවට අවශෝෂණය වෙනවා. ඊට පස්සේ අපි යනවා මේ අපේ මේ සාකච්ඡාවේ වැදගත් මේ කියන අපි ගොඩාක්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන කොටස වන ශාකවල පෝෂක ඌනතා. දැන් විශේෂයෙන්ම පෝෂක ඌනතා ගැන කතා කරනකොට අපි දැන් කතා කළා ශාක වලට අවශ්‍ය කරන පෝෂක, ශාක වලට අවශ්‍ය කරන ශාකයේ වර්ධනයට අවශ්‍ය කරන සමහර මූලද්‍රව්‍ය අපි කියන පෝෂක කියලා. මෙන්න මේ පෝෂක ශාකයේ පරිවෘත්තීය ක්‍රියාවන්ට ඍජුවම දායක වෙනවා. ඒ නිසා අපි ඒවට කිව්වා අත්‍යවශ්‍ය පෝෂක කියලා. එතකොට මේ අත්‍යවශ්‍ය පෝෂක ශාකයට ප්‍රශස්තාකාරයට හම්බුනේ නැත්නම් ඒ වගේ අවස්ථාවලදී ශාකවල ඌනතා රෝග ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ ඌනතා රෝග අපි පැහැදිලිව එක් පෝෂකයට අදාළ ඌනතා රෝග අපි විස්තර කරගෙන යන්. අපි ඉස්සෙල්ලාම යන් අර්ථ දැක්වීමක් ගන්න පෝෂක ඌනතා සම්බන්ධයෙන්. ශාක දේහයක අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය හිඟවීම නිසා ශාකයේ පෙන්වන විවිධ කායික විද්‍යාත්මක සහ රූප විද්‍යාත්මක වෙනස්කම් අපි සලකනවා පෝෂක ඌනතාවයක් විදියට. දැන් විශේෂයෙන්ම අපි සාකච්ඡා කරන්න පුළුවන් මේ ශාකවලට අත්‍යවශ්‍ය කරන මූලද්‍රව්‍ය ශාකයට හිඟවීම නිසා එයාලගෙන් දක්වන දායකත්වය අපි දන්නවා කායික විද්‍යා ක්‍රියාවලිය අනිවාර්යෙන් සිද්ධ වෙන්නේ මේ පෝෂක හරහා. එතකොට ඒ පෝෂක හිඟවීම නිසා ඒ දක්වන දායකත්වය අඩුවීමෙන් ඒ කායික විද්‍යා ක්‍රියාවලිය වල යම්කිසි අඩුවීමක් හෝ පසුබෑමක් පෙන්වන්න පුළුවන්. ඒ වගේම ඒ දක්වන වෙනස්කම්, ඒ දක්වන අඩුවීම් ඒක ශාකයේ රූප විද්‍යාව ඔස්සේ ශාකයේ බාහිරයට අපිට හඳුනා ගන්න පුළුවන්. මෙන්න මේ தത്വයට අපි කියනවා ඌනතා ලක්ෂණ කියලා. එතකොට මේ ඌනතා ලක්ෂණ ශාකයෙන් ශාකයට, පෝෂකයෙන් පෝෂකයට වෙනස් වෙන්න පුළුවන්. ඊට අමතරව ශාකයේ ජීවත් වෙන පරිසරය අනුවත් මේ ඌනතා ලක්ෂණ වෙනස් වීමේ ස්වභාවයක් තියෙනවා. එතකොට මේ රූපසටහනෙන් පෙන්눔 කරනවා ශාක පත්‍ර යුගලක්. දැන් පළවෙනි රූපයෙන් පෙන්වනවා ශාක පත්‍රයක්, නිරෝගී ශාක පත්‍රයක් කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. මොකද මේ පත්‍රය ප්‍රකෘති පත්‍රයක් කියන්නේ පැහැදිලිව කොළ පැහැයක් තියෙන ශාක පත්‍රේ. අනිත් රූපයෙන් පෙන්눔 කරලා තියෙනවා කහ පාට හෝ යම්කිසි ඌනතාවයක් සහිත ශාක පත්‍රයක්. මේ ශාක පත්‍ර දෙක අතර වෙනස පැහැදිලිව අපිට පුළුවන් මේක පැහැදිලි කරන්න අපි දැන් මේ ඉගෙනගත්තු સિદ્ધාන්ත අනුව පළවෙනි ශාක පත්‍රයේදී ශාකයේ කායික විද්‍යා ක්‍රියාවලි ක්‍රමානුකූලව සිදු වෙනවා. උදාහරණයක් විදියට ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය කරන හරිතප්‍රද ප්‍රශස්තාකාරයෙන් නිෂ්පාදනය වෙනවා. ඒ නිසා මේ ශාක පත්‍රය සම්පූර්ණයෙන් කොළ පැහැයෙන් පේනවා. නමුත් අනිත් ශාක පත්‍රයේදී යම්කිසි ශාක පෝෂකයක ඌනතාවයක් නිසා මෙන්න මේ ශාක පත්‍රයේ
ක්ලෝරොෆිල් නිෂ්පාදනය යම්කිසි ආකාරයකින් හිඟ වෙලා තියෙනවා අඩු වෙලා තියෙනවා. අන්නේ අඩුවීම ඒ කියන්නේ කායික විද්‍යාවේ දක්වන අඩුවීම ශාකපත්‍රය පැහැදිලිව රූප විද්‍යාත්මකව බාහිරයට ප්‍රකාශ කරනවා ඌනතා රෝගයක් විදියට. දැන් අපිට මෙන්න මේ ඌනතා රෝගය අපිට පැහැදිලිව කරන්න පුළුවන් හරිතක්ෂය කියලා. ඇත්තටම හරිතක්ෂය කියන්නේ හරිත පටක ෂය වී යාමක්. ඒ කියන්නේ ශාකපත්‍රයේ කොළ පැහැය අඩු වී යාමක් අපි කියනවා හරිතක්ෂයක් කියලා. එතකොට මෙන්න මේ ආකාරයට ශාකවල ඌනතා ලක්ෂණ ගණනාවක් අපිට හඳුනා ගන්න පුළුවන්. අපි යම් බලන්න මේ ශාකවල කොහොමද ඌනතා ලක්ෂණ හඳුනා ගන්න කියලා. දැන් පළවෙනියටම අපි කතා කරනවා ශාකවල ප්‍රධානම ඌනතා ලක්ෂණ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් හරිතක්ෂය. දැන් මේ හරිතක්ෂය කියන එක අපි ඉස්සෙල්ලත්ම කිව්වා මේ හරිත පටක ෂය වී යාම. හරිත පටක කියන්නේ ප්‍රභාසංශ්ලේෂී කොළ පැහැති පටක. මෙන්න මේ පටක යම්කිසි සාධකයක් නිසා එක්ක ඌනතා ලක්ෂණයක් වෙන්න පුළුවන්, ඌනතාවයක් නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ශාක රෝගයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ශාකවලට බලපාන බාහිර සාධකයක් වෙන්න පුළුවන්. මේ ශාකවල තියෙන කොළ පැහැති පටක බිඳ වැටී යාම කියන්නේ හරිතක්ෂයක් කියලා අපි පැහැදිලි කරනවා. මෙන්න මේ හරිතක්ෂය අපිට පුළුවන් ක්‍රම දෙකකට මේ අධ්‍යයනය කරන ශාකවල විශේෂයෙන්ම ශාකවල ක්‍රම දෙකකට මේක අධ්‍යයනය කරනවා. පළවෙනි ආකාරය තමයි අන්තරනාට්‍ය හරිතක්ෂය. අතර මේ අන්තරනාට්‍ය හරිතක්ෂය කියන්නේ ශාක පත්‍රයක නාරටි අතර කලාපේ හමුවන මේ හරිතක්ෂය. ඊට අමතරව නාරටි හරිතක්ෂය කියනවා ශාක පත්‍රයක නාරටිවල කලාපේ මේ ඇතිවන හරිතක්ෂයේ ස්වභාවය. මෙන්න මේ ස්වභාවය කියන සමස්තය ගත්තාම නාරටි හරිතක්ෂය සහ අන්තරනාටි හරිතක්ෂය සමස්තයක් විදියට ශාකවල ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රධාන ආකාරයට කියන ප්‍රධාන වශයෙන්ම මේ අඩුවීමේ ස්වභාවයක් පෙන්눔 කරනවා. ඊට පස්සේ ඊළඟ පෝෂක ඌනතා වර්ගයට අපි එනවා නෙක්‍රෝසිය ලප ඇතිවීම. විශේෂයෙන්ම නෙක්‍රෝසිය ලප කියලා කියන්නේ ශාක පත්‍රවල වෙන්න පුළුවන්. ශාකවල කියන්නේ මේ සාමාන්‍ය ලාබාල කොටස්වල වෙන්න පුළුවන්. මියගිය පටක ඇතිවීම. මෙන්න මේ මල පටක ඇතිවීමේ ස්වභාවය අපි කියනවා නෙක්‍රෝසිය පටක කියලා. එතකොට මේකත් ශාකවල ඌනතා ශාක පෝෂක ඌනතාවයන් නිසා එහෙමත් නැත්නම් ශාකවල අනෙකුත් සාධක නිසාත් මේක ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ ශාක කුරු වීම සහ වර්ධනය බාල වීම මේක සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා ශාක වලට පෝෂක ඌනතා අඩු වුනහම මේ ලක්ෂණය පෙන්눔 කරනවා. ඊට පස්සේ පසු මැරීම. දැන් සාමාන්‍යයෙන් පසු මැරීම කියන්නේ ශාක ඌනතාවල ප්‍රධාන ඌනතා ස්වභාවයක්. විශේෂයෙන්ම ශාකයක පසු මැරීමක් කියන්නේ ශාකයක අග්‍රස්තයේ සිට ක්‍රමානුකූලව පහළට ශාක පටක මේ යාමේ ක්‍රියාවලිය. මෙන්න මේ తত্ত্বය අපි කියන පසු මැරීම කියලා. මෙන්න මේ පසු මැරීමේ తত্ত্বය ඌනතා ලක්ෂණ වලට වගේම සමහර ආසාදක රෝගවලටත් මේ తত্ত্বය ඇති වෙන්න පුළුවන්. එතකොට විශේෂයෙන් අපි ඌනතා රෝග හා සම්බන්ධ කතා කළොත් කැල්සියම් ඌනතාවේදී බෝරෝන් ඌනතාවේදී මේ ලක්ෂණය පැහැදිලිව ශාකවල හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ ශාකවල වර්ධනීය බාල වීම අවසාන වශයෙන් එනවා ශාකවල පත්‍ර පොකුරු ඇතිවීමේ ක්‍රියාවලිය. ශාකවල පත්‍ර පොකුරු ඇතිවීම කියන්නේ සමහර පෝෂක ඌනතාවලදී මේ ශාකයේ අග්‍රස්ත කලාපේ ශාකවල අංකුර පත්‍ර අතර තියෙන දුර අඩු වීම නිසා එයාලා පොකුරක් ආකාරයෙන් දැర్శණය වෙනවා. ඒ කියන්නේ පොකුරක් ආකාරයෙන් වර්ධනය වෙනවා. මෙන්න මේ ස්වභාවයට අපි කියනවා සෙව්වන්දියක් හෙවත් රෝසමලක ස්වභාවයට පත්‍ර අග්‍රස්තය ඇතිවීම. දැන් සාමාන්‍යයෙන් උදාහරණයක් විදිහට ගන්න පුළුවන් සිංක් ඌනතාවේදී කොප ඌනතාවේදී මෙන්න මේ පත්‍ර පොකුරු හෙවත් සෙව්වන්දි ඇතිවීමේ ස්වභාවයක් අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. දැන් මේ අපි කතා කළේ ශාකවල ශාක පෝෂකවල ප්‍රධාන ස්වභාවය. ඊට පස්සේ අපි යන් එක් පෝෂකවල කොහොමද මෙයාලා හැසිරෙන්නේ කියලා. අපි මේ පාඩමෙන් බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන ඌනතා කියන්නේ ප්‍රධාන පෝෂක ඌනතා කීපයක් හඳුනා ගැනීම පමණයි. මොකද මේ සියලුම ශාක පෝෂක ඌනතා ශේෂ්ත්‍රයේදී අපිට හඳුනා ගන්න බෑ. මොකද ඒවා ගොඩක් සංකීර්ණයි. මේ කියන පෝෂක ඌනතා වලට අමතරව ශාකවල ඇති වෙන්න පුළුවන් විශේෂයෙන්ම ශාක රෝග එහෙම නැත්නම් වෙනත් කියන බාහිර සාධක නිසා ඇති වෙන්න පුළුවන්. මේ කොහොම වෙතත් අපි මෙතෙන්දී කියන ප්‍රධාන වශයෙන් බලමු ශාකවල නයිට්‍රජන් ඌනතාවය. දැන් පළමු කොටම
ශාකයක නයිට්‍රජන් කියන්නේ සචල පෝෂකයක්. ඒ නිසා නයිට්‍රජන් ඌනතාවය පළමු කොටම අපිට දිස්වන්නේ ශාකයේ වයස්ගත පටක වලින්. සාපේක්ෂ වයස්ගත කොටස් වලින් තමයි මේක අපට හමු වෙන්නේ. දැන් මෙන්න මේ නයිට්‍රජන් ඌනතාවයේදී ශාක පත්‍රයේ සම්පූර්ණයෙන්ම පාහේ හරිතාක්ෂර ලක්වීමත් ඒ වගේම ශාකයේ වර්ධනය අස්වැන්න බාල වීමත් මෙන්න මේ නයිට්‍රජන් ඌනතාවයේදී පැහැදිලිව පේනවා. ඒ කියන විශේෂයෙන්ම නයිට්‍රජන් කියන සචල පෝෂකයක් මේ පෝෂකය හිඟවීම නිසා ශාකවල වර්ධනය අස්වැන්න අඩුවීම ප්‍රධාන තත්ත්වයක් විදිහට සලකන්න පුළුවන්. ශාක පත්‍ර පුරාම හරිතාක්ෂය පැතිරීමේ ස්වභාවයක් නයිට්‍රජන් ඌනතාවයේදී අධ්‍යයනය කරන්න අපට හැකියාව තියෙනවා. ඊට පස්සේ ෆොස්ෆරස් ඌනතාවයේදී දැන් මේ ෆොස්ෆරස් කියන්නේ ශාකවල සචල පෝෂකයක්. ඒ කියන්නේ ශාකවලට ප්‍රධාන වශයෙන් අත්‍යවශ්‍ය කරන පෝෂකයක්. මේ පෝෂකය විශේෂයෙන්ම කාබෝහයිඩ්‍රේට් පරිවෘත්තියට දායක වෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ ෆොස්ෆරස් ඌනතාවයේදී කාබෝහයිඩ්‍රේට් පරිවෘත්තිය අඩුවීමෙන් ශාකවල ඇන්තසයිනින් කියන දම් පැහැති වර්ණක ඇතිවීමත් ආකාරයක් පෙන්눔 කරන්න පුළුවන්. ඒ නිසා පත්‍ර දම් පැහැයක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ පොටෑසියම් ඌනතාවය. දැන් පොටෑසියම් ඌනතාවය අපි පැහැදිලි කරනවා විශේෂයෙන්ම මේ පත්‍රවල ධාරය පිරිස්සුණු ස්වභාවයක් ඇතිවීමක් අපිට අපේක්ෂා කරන්න පුළුවන් හරිතාක්ෂය සමග. ඊට පස්සේ කැල්සියම් ඌනතාවය. දැන් කැල්සියම් කියන්නේ අචල පෝෂකයක්. ඒ නිසා කැල්සියම් ඌනතාවයේදී විශේෂයෙන්ම අර පසුමැරීමේ ක්‍රියාවලිය පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන් මේ ස්ට්‍රෝබෙරි ශාකයක අග්‍රස්තයේ කැල්සියම් ඌනතාවය අපිට පැහැදිලිව පේනවා. ඊට පස්සේ මැග්නීසියම් ඌනතාවය ගත්තාම මේ විශේෂයෙන්ම මේ හරිතාක්ෂය ඇති වෙලා තියෙනවා. ඔක දැන් ඔයාලට පේනවා ඇති මේ රූපසටහනෙන් මේ හරිතාක්ෂයේදී මේ අන්තරනාට්‍ය හරිතාක්ෂය මේ තියෙන මැග්නීසියම් වලදී ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම ක්ලෝරොෆිල් නිෂ්පාදනය අඩුවීමත් සහ මේ තියෙන මැග්නීසියම් ඌනතාවයේ උග්‍ර වුණාම ශාකපත්‍ර හැලීමේ ස්වභාවයකුත් මේ ශාකවල පෙන්눔 කරනවා. ඊට පස්සේ එනවා සල්ෆ ඌනතාවය. සල්ෆ කියන්නේ අචල පෝෂකයක්. විශේෂයෙන්ම මේ සල්ෆ ඌනතාවයේදී පෝෂක ඌනතා ලක්ෂණ පළමුව අපිට හඳුනා ගන්න පුළුවන් ශාකයේ ලාබාල කොටස් වල විශේෂයෙන්ම ලාබාල පත්‍රවල සමස්තයක් විදියට පත්‍රයේ වර්ණය කියන කොළ පැහැය අඩුවීමක් සල්ෆ ඌනතාවයේදී ඒ වගේම හරිතාක්ෂය ක්‍රියාවලියකුත් මේ ආකාරයෙන් හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ යකඩ සහ කොප ඌනතා. දැන් ඔයාලට පේනවා ඇති යකඩ ඌනතාවයේදී අන්තරනාට්‍ය හරිතාක්ෂය ඇති වෙනවා. ඒ වගේම පත්‍ර කියන්නේ පත්‍රවල ශේෂ්ඨඵලයේ අඩුවීම, අස්වැන්න අඩුවීම මෙන්න මේ ආකාරයෙන් යකඩ ඌනතාවයේදී ප්‍රධාන වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි එන කොප ඌනතාවය. විශේෂයෙන් කොප ඌනතාවයේදී අග්‍රස්ත අංකුර මේ යාමත් ඇඹරී යාමත් වියලී යාමත් කොප ඌනතාවයේදී අපිට හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන් පසුමැරීමේ ක්‍රියාවලියක් කොප උග්‍ර වීම නිසා ශාකවල පෙන්눔 කරනවා. සිංක් ඌනතාවය ප්‍රධාන වශයෙන් සිංක් ඌනතාවයේදී ඔයාලට පේනවා මේ ශාකයේ අග්‍රස්ත කලාපයේ සෙව්වන්දියක ස්වභාවයට හැදි වෙනවා. ඒ වගේම සුදු පැහැති පුල්ලි ආකාරයේ ශාකපත්‍ර වල ඇතිවීමත් ඒ වගේම හරිතාක්ෂය ක්‍රියාවලියත් මේ සිංක් ඌනතාවයේදී හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම අර සෙව්වන්දියක් ආකාරයෙන් අග්‍රස්තයේ හැඩගැහිමක් සිංක් ඌනතාවයේදී අපි අපේක්ෂා කරනවා ශාකවල. ඒ වගේම බෝරෝන් ඌනතාවය. දැන් මේ අපිට දැන් පැහැදිලිව පේන රූපසටහනේ අග්‍රස්ත පටක ක්‍රමානුකූලව වියලී යාම, ඇඹරී යාමක් මේ තියෙන බෝරෝන් ඌනතාවයේදී හඳුනා ගන්න පුළුවන්. තව උදාහරණයක් විදිහට මේ විශේෂයෙන්ම ඔය ගස් ලැබු හේවත් ඒ කියන්නේ මේ සාමාන්‍ය ගස් ලැබු වගේ ශාකවල ගෙඩිවල අක්‍රමවත් ගැට ඇතිවීමත් මෙන්න මේ බෝරෝන් ඌනතාවයේදී අපිට හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ මොලිබ්ඩිනම් සහ මැංගනස් ඌනතාවය. සාමාන්‍ය මේ ඌනතාවය ශාකවල කියන්නේ ප්‍රධාන වශයෙන් අපිට හඳුනා ගන්න ටිකක් අපහසු වෙයි. නමුත් සාපේක්ෂව මොලිබ්ඩිනම් ඌනතාවයේදී ශාකවල අග්‍රස්ත කොටස් වියලී යාමත් හරිතාක්ෂය ඇතිවීමත් ඒ වගේම මැංගනීස් ඌනතාවයේදී ශාක පත්‍රවල අවර්ණ ලප ඇතිවීමත් මෙන්න මේ තත්වයකදී අපිට හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ අපි අවසාන වශයෙන් එනවා ශාකවල ක්ලෝරින් සහ නිකල් ඌනතාවය. විශේෂයෙන් ක්ලෝරින් කියන්නේ සචල පෝෂකයක්. විශේෂයෙන්ම ක්ලෝරින් වල ඌනතා ලක්ෂණ අපිට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් වයස්ගත පත්‍රවල. ඒ වගේම නිකල් ඌනතාවයේදී විශේෂයෙන් ලෙගියුම්නාසී කුලයේ ශාකවල අග්‍රස්තයේ ඇතිවනවා සාපේක්ෂව හරිතාක්ෂය ඇතිවීමේ ස්වභාවයකුත් මෙයාලක පෙන්눔 කරනවා. එතකොට අපි මේ කතා කළේ ප්‍රධාන වශයෙන්ම ශාකවල ප්‍රධාන පෝෂක ඌනතා
ඇතිවීම නිසා පෙන්눔 කරන ඌනතා ලක්ෂණ. දැන් අපි පැහැදිලිව කිව්වා මේ ඌනතා ලක්ෂණ සරලාකාරයෙන් සැහැල්ලුවෙන් ශේෂ්ත්‍රයේ හඳුනා ගන්න අපහසුය. මොකද මේවත් එක්කම ශාක රෝග අනිකුත් සාධක බලපෑම් නිසා ඌනතා ලක්ෂණ සංකීර්ණ වීමේ හැකියාවක් සාමාන්‍ය කෘෂිකාර්මික ශේෂ්ත්‍රවල අපිට හමු වෙනවා. ඊට පස්සේ අපි එනවා මේ පෝෂක ශාක පෝෂක යම්කිසි ශේෂ්ත්‍රයකට වැඩිපුර එකතු කිරීම නිසා ශාක පෝෂක ශාකයට විෂ වීමේ ස්වභාවයක් ඇති වෙන අවස්ථා එනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් ඇතැම් පෝෂක ඕනාවට වඩා ශාකවට එකතු කිරීම නිසා ඒ පෝෂකය තවත් පෝෂකයක් සමග අසමතුලිතතාවයක් පෙන්නලා ශාක වර්ධනය දුර්වල වෙනවා. මෙන්න මේ தത്വයට අපි කියනවා පෝෂක විෂ වීමක් කියලා. විශේෂයෙන්ම යකඩ විෂ වීම. දැන් අපි උදාහරණයක් ගත්තොත් ශ්‍රී ලංකාවේ පහතරට තෙත් කලාපයේ මේ පසේ යකඩ ප්‍රමාණය වැඩිවීම විශේෂයෙන් වී වගාවේදී මේ தත්ත්වය ඇති වෙන්න පුළුවන්. එෙහිදී ශාකවල වර්ණ වෙනස් වීම, ශාකයේ අස්වැන්න අඩු වීම බලාපොරොත්තු වෙනවා අපි. ඊට අමතරව සමහර පෝෂක අධික ලෙස අවශෝෂණය වීමෙන්, විශේෂයෙන් නයිට්‍රජන් වගේ පෝෂක අධික ලෙස අවශෝෂණය වීමෙන් මේ ශාකපටක අධික මාංශල වීමක් ඇති වෙන්න පුළුවන්. එහිදී අපිට මේ තියෙන ශාක සාමාන්‍යයෙන් මේ අධික ලෙස රෝග සහ පලිබෝධකීන්ට ග්‍රාහීතාවයක් දක්වන්න පුළුවන්. ඊට පස්සේ සමහර පෝෂක තියෙනවා වෙනත් පෝෂකයක් සමග ඇතිවන අසමතුලිතතාවයක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් පොටෑසියම් පෝෂකය විෂ වීමේදී මැග්නීසියම් පෝෂක අවශෝෂණය අඩු වෙලා එයාගේ තියෙන සමතුලිතතාවය බිඳ වැටෙන්න පුළුවන්. ඌනතා ලක්ෂණ පෙන්වන්න පුළුවන්. එතකොට මේ අපි කතා කළේ පෝෂක විෂ වීම, පෝෂක අඩු වීමත්, පෝෂක විෂ වීමත් ශාකවල සමස්තයක් විදියට අස්වැන්න සහ වර්ධනයට ප්‍රධාන බලපෑමක් ඇති වෙනවා. ඊට පස්සේ අපි එනවා මේ ශාක පෝෂණය සහ ශාක පෝෂක සහ ශාක පෝෂණය සම්බන්ධයෙන් කතා කරනකොට මේ ප්‍රස්ථාරයක් ආශ්‍රයෙන් මේක අපි පැහැදිලි කරන්න. විශේෂයෙන්ම මෙන්න මේ ප්‍රස්ථාරය වාට පේනවා ඇති මේ තියෙන ප්‍රස්ථාරයේ y අක්ෂයෙන් ශාකයේ වර්ධනයත් x අක්ෂයෙන් ශාකයට එකතු කරන පෝෂක ප්‍රමාණය දක්වලා තියෙනවා. මේ ප්‍රස්ථාරය අපි කලාප 6කට පැහැදිලි කරනවා. දැන් මේ පළවෙනි කලාපයේ අධ්‍යයනය කරනකොට ශාකයකට පෝෂක එකතු කරනකොට ශාකයේ වර්ධනය වැඩි වෙනවා. ඒකට හේතුව තමයි මේ ශාකය ඌනතාවයකින් පෙළෙනවා. ඒ කියන්නේ දාන පෝෂකවලට ශාකයේ ප්‍රතිචාරයක් දක්වනවා. ඊට අමතරව දෙවනි කලාපයේදීත් ඒ වගේ තුන්වෙනි කලාපයේදී ශාකයට එකතු කරන පෝෂක වලට ප්‍රශස්ත ගැළපෙන ආකාරයෙන් ශාක වර්ධනයක් පෙන්වනවා. හතරවෙනි කලාපය වෙනකොට ශාක පෝෂක අධික ලෙස පරිභෝජනය කිරීමක් සිදු කරනවා. 5 සහ 6 කලාපවලදී ශාක පෝෂක අධික වීම නිසා ශාකයේ මේ යාමේ ස්වභාවයක් පෙන්눔 කරනවා. එතකොට මෙන්න මේ தത്വයේදී අපි ශාක පෝෂක සපයා දීම පැහැදිලිව කළ යුත්තේ මෙන්න මේ තුන්වෙනි කලාපයේදී. මෙන්න මේ අපේ මේ ප්‍රස්ථාරයේ අවසන් නිගමනයේ විදියට වාට අපිට පැහැදිලි කරන්න පුළුවන් ශාක පෝෂක සපයා දීම මෙන්න මේ තුන්වෙනි කලාපයට ආසන්න සහ ඒ ආකාරයෙන් අනුගත වන ආකාරයෙන් සපයා දීමක් කළ යුතුයි. ඊට පස්සේ අපි එනවා අපේ සාකච්ඡාවේ අවසාන කොටස වන ලීබිග්ගේ අවමතා නීතිය. දැන් මේ ශාක පෝෂක සපයා දීම සම්බන්ධයෙන් ජර්මන් ජාතික විද්‍යාඥයෙකු ලීබිග් කියන පුද්ගලයා විසින් ඉදිරිපත් කරනවා සංකල්පයක්. අපි මේකට කියනවා ලීබිග්ගේ අවමතා නියමය කියලා. පොහොර කර්මාන්තයේ පියාවන ජර්මානු විද්‍යාඥ ජස්ටස් ෆොන් ලීබිග් විසින් මෙම සංකල්පය මෙම නියමය හඳුන්වා දෙනවා. දැන් මෙයා මේ කියනවා මේ ශාකවල අඩු සැපයුමක් ඇති පෝෂකවලට වඩා යම් පෝෂකයක් වැඩි වශයෙන් ඇති විටදී ඒවා අවමය පිළිබඳ සිද්ධාන්තය අනුව හැසිරෙනවා කියලා මේ සංකල්පයෙන් පැහැදිලි කරන මේ සංකල්පයට මේ තියෙන ලීබිග්ගේ අවමතා නීතිය අපි පැහැදිලි කරන්න පුළුවන්. දැන් එයා විසින් ඉදිරිපත් කරනවා උදාහරණයක්. එයා මෙන්න මෙහෙම දෙයක් කියනවා ලීබිග් විසින්. බැරල් එකක් හරිගස්සනවා එකිනෙකට දිග වෙනස් ලී පටි වලින්. දැන් මේ බැරල් එක හරිගස්සලා මේ තියෙන බැරල් එකට දානවා ජලය. ජලය දැම්මට පස්සේ සමස්ත බැරල් එකේ තියෙන ජල ධාරිතාවය රඳා පවතින්නේ මෙන්න මේ ලී පටි වලින් කෙටිම ලී පටිය මත. මෙන්න මේ සංකල්පය මෙයා පැහැදිලි කරනවා. මෙයා මේ සම්බන්ධ කරන ශාක පෝෂණයට. දැන් මෙතන තියෙනවා විවිධ දිග සහිත ලෑලි වලින් සෑදූ බැරලයක ආකෘතියක් මගින් මෙම නියමය පැහැදිලි කරයි.
එම බැරලේ ධාරිතාවය මගින් භෝගේ සමස්තස්වැන්න කියන සමස්ත විභවස්වැන්න නියෝජනය කරනවා. ඒ වගේම තමයි මෙන්න මේ සමස්තස්වැන්න තීරණය කරන්නේ මේ තියෙන බැරල් එකේ තියෙන කෙටිම ලීපටිය මත කෙටිම ලෑල්ල මත අවසාන වශයෙන් අපිට කියන්න පුළුවන් මේ ධාරිතාවය වැඩි කරන්න නම් බැරල් එකේ ධාරිතාවය වැඩි කරන්න නම් මේ කෙටිම ලෑල්ලේ දිග වැඩි කළ යුතුයි. ඒත් එක්කම තව ලෑල්ලක් කෙටි වෙලා ඒ ඔස්සේ ධාරිතාවයේ තීරණය වෙන්න සාමාන්‍ය පුළුවන්. ඒ කොහොම වෙතත් අපිට සාමාන්‍යයෙන් අපිට සංකල්පයක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් ලීබිග්ගේ අවමතා නීතිය මෙන්න මේ ආකාරයෙන් පෝෂක වලට අපි සම්බන්ධ කරනවා. යම් මූලද්‍රව්‍යයක උණතාවයක් ඇතනම් අනිකුත් සියලුම පෝෂක ප්‍රමාණවත් අයුරින් ඇතත් ශාක වර්ධනය දුර්වල වෙයි. යම් පෝෂකයක් හිඟයි නම් අනිත් පෝෂක කොච්චර තිබ්බත් මේ ශාක වර්ධනය දුර්වල වෙනවා. ඊට පස්සේ කරුණෙන් පැහැදිලි කරනවා ඌනවැති මූලද්‍රව්‍ය සපයා දුනහොත් වර්ධනය වේගවත් වේ. අවසාන වශයෙන් කියනවා යම් මූලද්‍රව්‍යයක සැපයුම අඩු නම් එය වැඩි කිරීමේදී වෙනත් මූලද්‍රව්‍යයක ප්‍රමාණය අඩු විය හැකිය. එවිටය භෝගයේ වර්ධනයේ සීමාකාරී සාධකය විය හැකියි. මෙන්න මේ සංකල්පයට අනුව ලීබිග්ගේ මූලද්‍රව්‍ය ශාක පෝෂක කළමනාකරණයේදී අපි විශේෂයෙන් භාවිතා කරනවා. මොකද මේ යම්කිසි පෝෂකයක් අඩු වුණත් කියන්නේ යම්කිසි පෝෂකයක් සාන්ද්‍ර වුණත් මේ අධික වුණත් ඒ ශාකයේ සමස්තස්වැන්න විනාශ විය හැකි, සමස්තස්වැන්න අඩු විය හැකි. ඒ නිසා ලීබිග්ගේ අවමතා නියමයට අදාළව අපිට පුළුවන් ශාක පෝෂක සපයා දීමක් කරන්න. ඊට පස්සේ අපි මේ අපේ සාකච්ඡාවේ සමස්තය ගැන කතා කළාම ශාක වර්ධනය සඳහා වැදගත් වන මූලද්‍රව්‍ය අපි පැහැදිලි කළා. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය පෝෂක සහ උපකාරක පෝෂක. ඊට පස්සේ පැහැදිලි කළා අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය වල ප්‍රධාන කාර්යභාරයන් යාළගේ ශාක දේහයට දක්වන දායකත්වය, ශාක දේහයේ ක්‍රියාකාරීත්වයට දක්වන දායකත්වය. ඊට පස්සේ ශාක පෝෂක අවශෝෂණ ක්‍රියාවලිය ගැන පැහැදිලි කළා. සක්‍රීය අවශෝෂණය සහ අක්‍රීය අවශෝෂණය ගැන. අත්‍යවශ්‍ය පෝෂකවල ඌනතා ලක්ෂණ සහ පෝෂක විෂවීමේ ස්වභාවය, විශේෂයෙන්ම අත්‍යවශ්‍ය පෝෂක ශාක දේහයට හිඟවීම නිසා ශාකවල දක්වන ඌනතා ලක්ෂණ, අඩුපාඩු කායික විද්‍යාවේ සහ රූප විද්‍යාවේ ඇතිවන ස්වභාවයන්. ඊට අමතරව ශාක පෝෂක අධික වීම නිසා ශාකවල ඇතිවන අනිකුත් අසාමාන්‍යතාවයන් ගැන පැහැදිලි කළා. ඊට පස්සේ අවසාන වශයෙන් ලීබිග්ගේ අවමතා නියමයේ සහ ශාක පෝෂක අධ්‍යයනයේ ශාක පෝෂක සපයා දීම ශාක වලට සහ ලීබිග්ගේ අවමතා නියමයේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා. මෙන්න මේ කරුණු අවසාන වශයෙන් අපිට ක්‍රියාකාරකමකට එන්න පුළුවන් මේ අපේ සමස්ත සාරාංශය විදියට යම්කිසි කෘෂිකාර්මික ශාස්ත්‍රයක් නිරීක්ෂණය කර පෝෂක ඌනතා සහ පෝෂක විෂවීම අධ්‍යයනය කර වාර්තාවක් සකසන්න. දැන් අපිට පුළුවන් එළවලු කොටුවක් හරි යම්කිසි සාමාන්‍ය කෙටි කාලීන ශාස්ත්‍රයක් අධ්‍යයනය කළා. ඒ ශාස්ත්‍රයේ හමුවන ශාක ඌනතා ලක්ෂණ, විශේෂයෙන්ම නයිට්‍රජන් ඌනතාවය, ෆොස්ෆරස්, පොටෑසියම් වගේ ඌනතාවයන් අපිට සාපේක්ෂව සුලභව නිරීක්ෂණය කරගන්න පුළුවන් වෙයි. ඊට අමතරව කියන්නේ යම්කිසි ශාකවල පෝෂක ඌනතා මෙන්ම පෝෂක විෂවීම් පවතී නම් ඒවත් අධ්‍යයනය කළා අපිට යම්කිසි වාර්තාවක් සැකසීමේ ස්වභාවයක් ගන්න පුළුවන්. අන්නේ වාර්තාවට අනුව ඔයගොල්ලන්ට පුළුවන් යම්කිසි පෝෂකයක් විෂවීම සහ ඒ පෝෂකයට අදාළ කරන ඌනතා ලක්ෂණ සංසන්දනය කළා අධ්‍යයනය කරන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලන් උසස් පෙළ විභාගයේදී බහුවර්ණ ප්‍රශ්න සාමාන්‍යයෙන් අපිට ඔයගොල්ලන්ට පේපර් එකේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. යම්කිසි ශාකයක ඌනතා ලක්ෂණ කීපයක් දීලා ඒ ඌනතා ලක්ෂණයකට අදාළ කරන ඒ අදාළ පෝෂකය මොකක්ද කියලා පැහැදිලි කරන්න පුළුවන්. මෙන්න මේ සංකල්පය අනුව අපිට පුළුවන් මේ ශාක පෝෂණය හා සම්බන්ධ සිද්ධාන්ත අධ්‍යයනය කළා මේ තියෙන ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. එතකොට දැන් අපි අද පාඩමෙන් සාකච්ඡා කළා ශාක පෝෂක හා සම්බන්ධ කොටස්. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට පුළුවන් YouTube channel එකේ channel NI හා සම්බන්ධ වෙලා ඉතුරු පාඩම් සහ අනිකුත් විෂයන් වලට දාලා පාඩම් සම්බන්ධ වෙන්න. ඒ වගේම අපි මේ ඊළඟ දවසකදී මේ ඊළඟ පාඩම් කොටසක් සමග සම්බන්ධ වෙනවා. ඒ තරම් ඔබට ආයුබෝවන්.